හරි. එතකොට අපි තුන්වෙනි වීඩියෝ එකේ හතරවෙනි වීඩියෝ එකේ අන්තිමටම සාකච්ඡා කරේ ක්‍රියාරම්භක ස්විචය ගැන. හරි. එතකොට ඒ සම්බන්ධයෙන් ඒ තුන්වෙනි හතරවෙනි වීඩියෝස් දෙකේ ඉගෙනගත්ත සිද්ධාන්ත සම්බන්ධයෙන් ගැටලු කීපයක් තියෙනවා. ඒ ටික මුලින්ම අපි ලියාගෙන ඉමු. ගැටලු තුනක් තියෙනවා. දෙකක් මේ විදිහට ලියා ගන්න. එක්තරා සරල ධාරා මෝටරයක අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 0.75ක් වන අතර එය මෙන්න මේ විදිහට ලියා ගන්න. 240යි වෝල්ට් DC. එතකොට DC කියන එක දැක්කහම අපිට ටක් ගාලා තේරෙන්න ඕනේ මේ DC කියලා දීලා තියෙන්නේ ඩිරෙක්ට් කරන්ට් කියන එක. ඩිරෙක්ට් කරන්ට් කියන එක. ඒ කියන්නේ සරල ධාරා ජව සැපයුමක් තමයි මේ දීලා තියෙන්නේ. ඒ සරල ධාරා ජව සැපයුමේ වෝල්ටීයතාවය තමයි 240 කියලා කියන්නේ. හරි? එය 240යි වෝල්ට් DC ජව සැපයුමකින් ක්‍රියාත්මක වේ. එය කිසිදු භාරයකට සම්බන්ධ කර නැති විට ආමේචරය හරහා ඇම්පියර් 4ක ධාරාවක් ගලා යයි. නොමිලක්කම් 1 මෙම අවස්ථාවේ මෝටරයේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය කොපමණද? නොමිලක්කම් 2 දැන් එය භාරයකට සම්බන්ධ කළ විට ගලා යන ධාරාව ඇම්පියර් 60 දක්වා වැඩි වේ. නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය සහ මෝටරයේ ජව ප්‍රතිධානය සොයන්න. මෝටරයේ ජව ප්‍රතිධානය සොයන්න. ඊළඟ ප්‍රශ්නය. සරල ධාරා මෝටරයක් වෝල්ට් 12ක වියලි කෝෂයකට සම්බන්ධ කළ විට එය අනවරත භ්‍රමණ වේගයකට පත්වන අතර ආමේචරය හරහා ගලන ධාරාව 2.0 ඇම්පියර් වේ. ප්‍රතිවිද්‍යුත් ගාමක බලය 9.0 වෝල්ට් වේ. ප්‍රොමිලකම් 1 මෝටරයේ ජව ප්‍රතිධානය සොයන්න. ප්‍රොමිලකම් 2 මෝටරයේ කාර්යක්ෂමතාවය සොයන්න. හරි. එතකොට ඕකේ මම පළවෙනි ගණනය කරන්න දෙවෙනි ගාන ඔයගොල්ලෝ ගෙදර වැඩ ඉදිරිය කරන්න. පළවෙනි ගානේ මුලින් පොඩ්ඩක් කියනවා. සරල ධාරා මෝටරයක්ලු අභ්‍යන්තර ප්‍රතිරෝධය සිම්පල් R 0.75යි ඕම් කියලා. ඒක සම්බන්ධ කරලා තියෙන ජව සැපයුම් වෝල්ටීයතාවය වෙන්නේ 240යි වෝල්ට් DC. කිසිදු භාරයකට සම්බන්ධ කරලා නැතිකොට ඒකේ ආමේචරය හරහා ගලනවලු ධාරාවක් ඇම්පියර් 4ක. ඒතර රෝමිලක්කම් 1න් අහන්නේ මෙම අවස්ථාවේ මෝටරේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය කොපමණද කියලා. ඒතර ප්‍රතිවිද්‍යුත් ගාමක බලය අපිට හොයන්න පුළුවන්. මෙතන V දීලා තියෙනවා, I දීලා තියෙනවා, R දීලා තියෙනවා. අපිට කෙලින්ම ලියන්න පුළුවන්. මෝටරයේ සැපයුම් වෝල්ටීයතාවය ප්‍රතිවිද්‍යුත් ගාමක බලය ධන IR වල එකතුවට සමානයි. ප්‍රතිවිද්‍යුත් ගාමක බලය ධන IR. ඒකට V දීලා තියෙනවා 240යි කියලා. EB තමයි හොයන්න ඕනේ. IR I දන්නවා අපි ඇම්පියර් 4යි R
0.75යි. එහෙම ගත්තොත් මෙතන 4 වැඩි කිරීම 75. 75 ඒවා දෙකක් කියන්නේ 150යි. ඒතකොට 75 ඒවා 4ක් කියන්නේ 300යි. 300යි දශම ස්ථාන දෙකක් තිබ්බහම 3යි. ඒතකොට 240න් 3ක් ගියාම මෙතන අපිට EB ලැබෙනවා 237යි වෝල්ට් කියලා. උන්න ප්‍රතිවිද්‍යුත් ගාමක බලය 237යි. වෝල්ට් 237ක ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් ලැබෙනවා. හරි. එතකොට මම නැවතත් මෙතන සිද්ධාන්තය මතක් කරනවා. මේ මෝටරයේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලය සඳහා වැය කරන විද්‍යුත් ශක්තිය තමයි මේ සරල ධාරා මෝටරයේ යාන්ත්‍රික ශක්ති ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ. හරිද? මේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලයට එරෙහිව කරන කාර්ය ප්‍රමාණයෙන් තමයි නැත්නම් ප්‍රතිවිද්‍යුත් ගාමක බලයට එරෙහිව කාර්ය කිරීමේ ශීඝ්‍රතාවයෙන් තමයි සරල ධාරා මෝටරයේ යාන්ත්‍රික ශක්ති ප්‍රතිදානය ශක්තිය විදිහට ගන්නවා නම් එහෙමයි නැත්නම් ජවයේ විදිහට ගත්තොත් ජව ප්‍රතිදානය විදිහට ලැබෙන්නේ. හරි. right. ඊට රෝම ඉලක්කම් දෙකෙන් අහනවා දැන් එය භාරයකට සම්බන්ධ කළ විට ගලන ධාරාව ඇම්පියර් 60ක් වේ කියලා. මම මෙතන I ප්‍රයිම් කියලා ගන්න. දැන් භාරයකට සම්බන්ධ කරාම අර මෝටරයේ ඊශාව මෝටරයේ ෂාෆ්ට් එක දැන් මොකක් හරි ලෝඩ් එකකට සම්බන්ධ කරලා හිතන්න තව මොකක් හරි කප්පියකට වගේ භ්‍රමණය කරන්න අවශ්‍ය කප්පියකට හරි මොකක් හරි එකකට සම්බන්ධ කරලා භාරයකට සම්බන්ධ කරලා තියෙනකොට දැන් ධාරාව 60 ඇම්පියර් දක්වා වැඩි වෙනවලු. නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය සහ මෝටරයේ ජව ප්‍රතිදානය සොයන්න කියලා කියනවා. right. නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය හොයන්න පුළුවන්. එතකොට මෙතන සැපයුම් වෝල්ටීයතාවය වෙනස් වෙන්නේ නැහැනේ. ඒක හැමයි ආමේචරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැහැ. භාරයට සම්බන්ධ කළා කියලා. ඒකට මේ අගයන් දෙක ඒ විදිහම තමයි. එතකොට නැවතත් අපිට මෙන්න මේ සූත්‍රය පාවිච්චි කළා මේ අවස්ථාවේදී නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය හොයන්න පුළුවන්. මම මෙතන E-B කියලා ගන්න. E ප්‍රයිම් B. එතකොට නැවත ආදේශ කරනවා 240යි E ප්‍රයිම් B ධන I නව ධාරාව ඇම්පියර් 60යි වැඩි කිරීම 0.75යි. එතකොට මෙතන සුළු කරලා බලන්න 195යි වෝල්ට් කියලා එන්න ඕන. හරි. මෙතන බිඳුවට දශම ස්ථානයක් අපිට පන්නන්න පුළුවන්. එතකොට 7.5 වැඩි කිරීම 6 කියලා එන්නේ. 6 වැඩි කිරීම 7.5. එහෙම ගත්තොත් 6 වරක් 7 42යි. 0.5 6ක් කියන්නේ 3යි. 42යි 3යි 45යි. 240න් 45ක් ගියාම 195යි වෝල්ට් කියලා එනවා. නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය. ඊට පස්සේ අහනවා මෝටරයේ ජව ප්‍රතිදානය. හරි. එතකොට මෝටරයේ ජව ප්‍රතිදානයේ විදිහට ලැබෙන්නේ මොකද්ද? ප්‍රතිවිද්‍යුත් ගාමක බලයට එරෙහිව කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය. ඒකට මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මෝටරයේ ජව ප්‍රතිදානය මම ඒක power output කියලා ගන්න P out. ඒක එන්නේ P සමානයි VI නේ. ඕනම විද්‍යුත් ශක්තියේ ක්ෂමතාවය හොයනකොට කාර්ය කිරීමේ ශීඝ්‍රතාවය හොයනකොට අපි කරන්නේ වෝල්ටීයතාවයෙන් ගලන ධාරාව වැඩි කරන එක. එතකොට මෙතන ජව ප්‍රතිදානය හොයනකොට අපි කරන්නේ මොකද්ද? විද්‍යුත් ගාමක බලයට එරෙහිව කරන කාර්ය ප්‍රමාණයනේ. එහෙනම් විද්‍යුත් ගාමක බලය ගලන ධාරාවෙන් ගුණ කරන්න ඕනේ. නව ප්‍රතිවිද්‍යුත් ගාමක බලය EB ප්‍රයිම් වැඩි කිරීම I ප්‍රයිම්. EB ප්‍රයිම් අපි හෙව්වා 195යි වැඩි කිරීම I ප්‍රයිම් 60යි. එහෙනම් මෙතනින් ලැබෙනවා මෝටරයේ ජව ප්‍රතිදානය. එතන සුළු කරලා බලන්න 144යි කිලෝවොට් කියලා එන්න ඕනේ. 144යි කිලෝවොට්. හරිද? එතකොට ඔය විදිහට ඒ ගැටලුව අපිට විසඳන්න පුළුවන්. දෙවෙනි ගැටලුව ඔයගොල්ලෝ ගෙදරට ඉදිරියට කරන්න. right. ඊට පස්සේ මම එනවා හරි ඊට කලින් මම මෙතන මේ කොලේ මම මෙහෙම තියන්නම් වීඩියෝ එක පෝස්ට් කරලා මේ ටික ලියා ගන්න ඕනේ. හරි.
ඊට පස්සේ මම ඊළඟ කොලේ මේ විදිහට පෙන්නන්නම්. ආපහු වීඩියෝ එක පෝස් කරලා මේකේ මේ ගණනයන් ටික ලියා ගන්න. හරි. ඊට පස්සේ මම එනවා මේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ අවසාන කොටසට. ධාරා විද්‍යුතේ 6 වෙනි උප ඒකකයේ ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ප්‍රේරණයේ අවසාන කොටසට. මාතෘකාව ලියා ගන්න. අන්‍යෝන්‍ය ප්‍රේරණය. අන්‍යෝන්‍ය ප්‍රේරණය. උඩ වචනය හරියට ලියන්න ඕනේ. අන්‍යෝන්‍ය ප්‍රේරණය. අන්‍යෝන්‍ය ප්‍රේරණය. හරි. මේකේ කතාව මෙන්න මේ වගේ එකක්. ඔයගලන්ට මතක ඇති මම ෆැරඩේ නියමය ගැන කියනකොට කිව්වා 1820 දී අර්ස්ටෙඩ් කියන විද්‍යාඥයා හොයාගත්තා ධාරාවේ චුම්බක බලයක් තියෙන බව. ඊට පස්සේ මයිකල් ෆැරඩේ තමන්ගේ කල්පිතයේ ගොඩ නැගුවේ උපකල්පන මගින් ධාරාවකින් පුළුවන් නම් චුම්බක බලය ඇති කරන්න චුම්බක ක්ෂේත්‍රයකින් පුළුවන් වෙන්න ඕනේ ධාරාවක් ජනනය කරන්න කියලා. ඒක තමයි යාගේ කල්පිතය වුණේ. මං කිව්වා ඒ වෙනුවෙන් පරීක්ෂණ පැවැත්තුවා. අවුරුදු කීයක්ද? අවුරුදු 11ක්. 1820 ඉඳන් 1831 වෙනකම්. 1831 දී තමයි ඔහු හරියටම විද්‍යුත් චුම්බක ප්‍රේරණයෙන් චුම්බක ඵලයේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමක් මගින් විද්‍යුතය නිපදවන්න පුළුවන් කියන එක හොයාගත්තේ. එතකොට ඇත්තටම ඒක හොයාගන්න හේතු වෙච්ච කාරණාවට අදාළ දේ තමයි මේ අන්‍යෝන්‍ය ප්‍රේරණයේදී මම ඔයගලන්ට පැහැදිලි කරන්න යන්නේ. ඒ කියන්නේ ඇත්තටම ෆැරඩේ මෙන්න මේ වගේ පරීක්ෂණයක්. මම මේ පැහැදිලි කරන්න යන જાතිය පරීක්ෂණයකින් තමයි ඇත්තටම එයා හොයාගත්තේ ඇත්තටම විද්‍යුත් ධාරාව ඇති කරන්න පුළුවන් නිකම්ම චුම්බක ක්ෂේත්‍රය තියලා නෙමෙයි චුම්බක ක්ෂේත්‍රයේ වෙනස්කමක් ඇති කරලා කියලා. ඊට පස්සේ ඒකෙන් තව දුරටත් මේ පරීක්ෂණ කරලා තමයි හොයාගත්තේ චුම්බක ක්ෂේත්‍රයේ විතරක් නෙමෙයි චුම්බක ශ්‍රාවයේ චුම්බක ක්ෂේත්‍රයේ වර්ගඵලය දෙකේම සහ චුම්බක තලයේ චුම්බක ක්ෂේත්‍රය අතර කෝණය ඒ අතර ඒ සාධක තුනෙන්ම කැපිටල් B කැපිටල් A තීටා ඒ සාධක තුනෙන්ම රඳා පවතින චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමක් මගින් තමයි ධාරාවක් ජනනය කරන්න පුළුවන් වෙන්නේ කියලා පසුවට හොයාගත්තේ. හරි. එතකොට මේ අන්‍යෝන්‍ය ප්‍රේරණය පැහැදිලි කරන්න මම යොදාගන්නේ ඒ ෆැරඩේ ඇත්තටම මේ නිරීක්ෂණය කරපු පරීක්ෂණයට අදාළ සැකැස්මක්. ඒකම නැති වුණාට ඒ වගේ එකක්. හරි. මෙතනදී මම පාවිච්චි කරනවා දඟර දෙකක්. අපි දැනට මේක පැහැදිලි කරගන්න අපි සලකමු එක පොටකින් සමන්විත කම්බි දඟරයක් කියන්නේ. කම්බි පුඩුවක්. හරි. වඩාත්ම නිවැරදි වචනය. කම්බි පුඩුව. මේ කම්බි පුඩුව මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා විද්‍යුත්ගාමක බල ප්‍රභවයකට. ඊට මෙන්න මේ විදිහට සුචයක් හරහා කම්බි පුඩුවේ අනිත් කෙළවර සම්බන්ධ කරලා තියෙනවා. මම මේක ලකුණු කරන්නම් E කියලා මේක S. ඊට පස්සේ මේ කම්බි පුඩුවත් සමග ඊට ආසන්නයි. හැබැයි කිසිදු ස්පර්ශයක් නැහැ. කිසිදු ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැතුව ඊට ආසන්නයෙන් තවත් ඒ වගේම කම්බි පුඩුවක් තියලා තියෙනවා. ඒ කම්බි පුඩුව සම්බන්ධ කරලා තියෙනවා මේ විද්‍යුත් ධාරාවක් සංවේදනය කරන්න පුළුවන් උපකරණයකට. ඒ කියන්නේ සරල විදිහටම කිව්වොත් ගැල්වනෝමීටරයකට. හරි. එතකොට මේකේ අක්ෂ මෙන්න මේ විදිහටයි පිහිටන්නේ. හරිද? අක්ෂය පිහිටන විදිහට ඕගලන්ට ත්‍රිමානව පේන්න ඕනේ. මම මේ අක්ෂය ඇඳපු විදිහෙන් ඔයගලන්ට ත්‍රිමානව පේන්න ඕනේ මේක කොයි විදිහටද මේ සම්බන්ධ කරලා තියෙන්නේ කියලා. හරිද? මම මේ අක්ෂය කියන එක මේක ඇත්තටම අක්ෂයක් මනක්කල්පිතව මම මේ ඇඳේ. හරි මේ පරීක්ෂණයේ මෙහෙම අක්ෂයක් මොනවත් නැහැ. මේක ත්‍රිමානව තේරුම් ගන්න තමයි මම මේ අක්ෂය ඇඳේ. හරි. එතකොට
මෙන්න මෙහෙම දෙයක් නිරීක්ෂණය වෙනවා මේ පරීක්ෂණය කරනකොට. පළවෙනි දේ මේ ස්විචය මේ විදිහට විවෘතව තියෙද්දි මේ ගැල්වනෝමීටරයේ කිසිදු පාඨාංකයක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුඩුව හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ඊට පස්සේ මේ ස්විචය සංවෘත කරන මොහොතේදී සංවෘත කරන අවස්ථාවේදී මේ ස්විචය වහනකොට හරිද නැත්නම් අපි ප්‍රායෝගිකව කිව්වොත් මේ ස්විච් එක ඔන් කරනකොට ඒ ඔන් කරන මොහොතේදී ඊටාම සුළු කාලයකට මේ ගැල්වනෝමීටරේ පාඨාංකයක් පෙන්වන බව නිරීක්ෂණය වෙනවා. ඒ මොහොතට විතරයි හැබැයි. ඊට පස්සේ නැවත ස්විච් එක සම්පූර්ණයෙන්ම වහලා තියෙද්දී මේ ගැල්වනෝමීටරේ පාඨාංකය 0යි. එතකොට මේක වහලා තියෙද්දි මේක හරහා විද්‍යුත්ගාමක බල ප්‍රප්‍රයයක් සම්බන්ධයි සංවෘත පරිපථයක් තියෙනවා. එතකොට මේක හරහා ධාරාවක් ගමන් කරනවා. ස්විච් එක වහලා තියෙනකොට. හැබැයි මෙතන ගැල්වනෝමීටරේ පාඨාංකය ශූන්‍යයි. නැවත මේ ස්විච් එක විවෘත කරනවා. තව විදිහකට කිව්වොත් ස්විච් එක ඕෆ් කරනවා. ඕෆ් කරනකොට ඒ ඕෆ් කරන මොහොතේදී නැවතත් මේ ගැල්වනෝමීටරේ අර ඕෆ් කරන මොහොතේදී ඒ ෂණයේදී නැවතත් මේ ගැල්වනෝමීටරේ ෂණික පාඨාංකයක් පෙන්නලා ආපහු බිඳුව වෙනවා. එතකොට ආපහු ස්විච් එක විවෘත කරාම නැවත පාඨාංකය බිඳුවයි. වහන මොහොතේදී පොඩ්ඩක් මේක පාඨාංකය මෙහෙම බිඳුවේ තියෙනවා. මැද බිඳුව ගැල්වනෝමීටරයක් කියලා හිතමු. එතකොට මෙන්න මැද බිඳුව මේ මැද තියෙන පරිමාණයට සමපාත වෙන විදිහට සූචකයේ තියෙනවා. මේක වහන මොහොතේදී පොඩ්ඩක් මෙන්න මේ වගේ ගැස්සිලා ආපහු බිඳුව වෙනවා. වහන මොහොතේදී. වහන මොහොතට අදාළව විතරක් ධාරාවක් ගමන් කරලා ආපහු බිඳුව වෙනවා. ඊට පස්සේ දිගටම වහලා තියෙද්දි බිඳුවයි වෙනසක් නැහැ. ස්විචය නැවත විවෘත කරනකොට විවෘත කරන මොහොතේදී ආපහු පාඨාංකයක් පෙන්වනවා. හැබැයි මේ අවස්ථා දෙකේදී පාඨාංකයේ පෙන්වන දිශා දෙකක්. විවෘත කරන මොහොතේදී අනිත් පැත්තට පොඩ්ඩක් ආපහු මෙහෙම පාඨාංකයක් පෙන්වලා ආපහු බිඳුවක් වෙනවා. එතකොට මේ ස්විචය සංවෘත කරන මොහොතේදී සහ විවෘත කරන මොහොතේදී පමණයි ගැල්වනෝමීටරේ ෂණික පාඨාංකයක් පෙන්නලා ශුන්‍ය වීම සිද්ධ වෙන්නේ. ඔන්න ඕක තමයි ෆැරඩේට තමන්ගේ සොයා ගැනීම කරගන්න ඉවහල් වෙච්ච නිරීක්ෂණය. එයා කල්පිතේ ඉදිරිපත් කරේ, එයා කල්පිතේ ගොඩ නැගුවේ චුම්බක ක්ෂේත්‍රයකින් පුළුවන් එහෙනම් ධාරාවක් ජනනය කරන්න කියලා. එතකොට අවුරුදු 10ක් තිස්සේ පරීක්ෂණය කරා එහෙම සාර්ථක ප්‍රතිඵලයක් ආවේ නැහැ. නමුත් මේ නිරීක්ෂණයෙන් එයා තීරණය කරා මේ ධාරාව ස්විචය සංවෘත කරන අවස්ථාවේදී ධාරාව ගැලීම සිද්ධ වෙනවනේ. එතකොට මේ පුඩුව හරහා චුම්බක ක්ෂේත්‍රයක් ඇති වෙනවා. තව විදිහකට කිව්වොත් මේ පුඩුව හරහා චුම්බක ශ්‍රාවය වැඩිවීම සිද්ධ වෙනවා. එතකොට ඒ චුම්බක ශ්‍රාවයේ වැඩිවීම මේ ආසන්නයේ තියෙන මේ පුඩුවටත් දැනෙනවා. ඒ චුම්බක ශ්‍රාවයේ වෙනස නිසා තමයි විද්‍යුත් ධාරාව ප්‍රේරණය වීම සිද්ධ වෙන්නේ. එතකොට ස්විචය වහලා තියෙද්දි ධාරාවේ වෙනසක් නැහැනේ. නියත ධාරාවක් කෝෂය මගින් සපයනවා. එතකොට චුම්බක ක්ෂේත්‍රයේ වෙනසක් නැහැ. මේ පුඩුව හරහා චුම්බක ශ්‍රාවයේ වෙනසක් නැහැ. එහෙනම් මේ පුඩුව හරහා චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ධාරාව බිඳුවයි. ධාරාවක් ප්‍රේරණය වෙන්නේ නැහැ. නැවත විවෘත කරනකොට මේ පුඩුව හරහා ගමන් කරන ධාරාව ෂණිකව බිඳුව වෙනවා. යම්කිසි අගයක තිබිලා ෂණිකව බිඳුව වෙනවා. එහෙනම් ඊට අනුරූප වෙන චුම්බක ක්ෂේත්‍රයක් යම්කිසි චුම්බක ශ්‍රාව ඝනත්වයක තිබිලා නැවත අඩුවීම සිද්ධ වෙනවා බිඳුව දක්වා. ඒ අඩු වෙනකොට ඒ අඩු වෙන චුම්බක ශ්‍රාවය මේ පුඩුව හරහා තියෙන චුම්බක ශ්‍රාවයට දැනෙනවා. මේ පුඩුව හරහා තියෙන වර්ගඵලයට මේ පුඩුවට දැනෙනවා. මෙයාගේ චුම්බක ශ්‍රාවය අඩු වෙනකොට මේ පුඩුවේ චුම්බක ශ්‍රාවය ඊට අනුරූපව අඩු වෙනවා. අන්න ඒ අඩු වෙන මොහොතේදී ධාරාවක් ප්‍රේරණය වෙනවා. අන්න එතනින් තමයි ෆැරඩේට මේ සොයා ගැනීම සිද්ධ කරන්න ඉවහල් වෙච්ච දේ උනේ. එතකොට මෙයා එතනින් තමයි ගොඩ නැගුවේ. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් නිකන් ඔහේ තියාගෙන තිබ්බ කියලා එතනින් ධාරාවක් ගන්න බැහැ. චුම්බක ක්ෂේත්‍රයේ වෙනස් වීමක් තියෙන්න ඕනේ. ඊට අමතරව ඊට පස්සේ එයා පස්සේ ඒක වැඩිදුර පරීක්ෂණ කළා. චුම්බක ක්ෂේත්‍රයම නෙමෙයි ඇත්තටම චුම්බක ශ්‍රාවය. ෆයි කියන එකේ වෙනස් වීමක් මගින් තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ කියලා හොයාගත්තේ. ඔක තමයි
ඉතිහාස කතාව සරල විදිහට කිව්වා. හරිද? right. එතකොට දැන් මේක මොකක්ද අන්‍යෝන්‍ය ප්‍රේරණයට සම්බන්ධ? බලන්න. මෙතනදී මෙයාගේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීම අවකාශය හරහා මේ පුඩුවෙන් වට වෙන වර්ගඵලයේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමට අනුරූප වුණා. හරිද? මෙයාගේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනකොට මෙයාගේ චුම්බක ශ්‍රාව රේඛා මේ අවකාශයේ ත්‍රිමාන අවකාශයේ හැම දිශාවටම විහිදෙනවනේ. එතකොට මෙයා හරහා චුම්බක ශ්‍රාවය වෙනස් වෙනකොට මේ පුඩුව හරහා චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම හින්දා තමයි ධාරාව ප්‍රේරණය වෙන්නේ. හරිද? හැබැයි මෙතන මෙයාට විද්‍යුත් ශක්තිය ලැබුණේ ධාරාවක් ජනනය වුණේ මේ දෙන්න ස්පර්ශව තිබිලා නෙවෙයි. විද්‍යුත් ගාමක බල ප්‍රභවයක් සම්බන්ධ කරලා තිබිලා නෙවෙයි. චුම්බක ශ්‍රාවයේ වෙනස් වීමක් ඇති කළා. එතකොට එකිනෙකට ස්පර්ශ නැති මෙන්න මේ පුඩු දෙකේ එක පුඩුවක චුම්බක ශ්‍රාවය අනෙක් පුඩුවේ චුම්බක ශ්‍රාවයේ වෙනස් වීම අනෙක් පුඩුවේ ධාරාවක් ප්‍රේරණය කරන්න සමත් වෙනවා. ඒ කියන්නේ මෙයා මගින් මෙයාගේ ධාරාවක් ඇති කරන්න බලපෑමක් ඇති කරනවා. අනිත් පැත්තට ගන්නත් පුළුවන්. ඕනනම් මෙයාගේ චුම්බක ශ්‍රාවය වෙනස් වුණොත් ඒ වෙනස් වීම මෙයාටත් දෙන්නවා. එහෙනම් මෙයා මගින් මෙයා මත චුම්බක ශ්‍රාවය වෙනස් වීමක් ඇති කරලා මෙයා හරහා ධාරාවක් ගලන්න පොළඹවන්න පුළුවන්. ওই විදිහට එකිනෙක අතර අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ස්පර්ශව නැති මෙන්න මේ වගේ කුඩු දෙකක අන්‍යෝන්‍ය වශයෙන් මේ ඇති කරන ප්‍රේරණය. හරිද? එකක් අනෙක මගින් ඇති කරන විද්‍යුත් චුම්බක ප්‍රේරණයට තමයි අපි කියන්නේ අන්‍යෝන්‍ය ප්‍රේරණය කියලා. මේකට අපි කියන්නේ මියුචුවල් ඉන්ඩක්ෂන්. මේ මියුචුවල් කියන වචනේ සමහරට ඔයගොල්ලෝ අහලා ඇති. මියුචුවල් ඔය Facebook එකේ එහෙම තියෙන්නේ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් යහළුවෝ. ඒ කියන්නේ A කියන පුද්ගලයා B කියන පුද්ගලයෙක් හඳුනනවා නම් C කියන පුද්ගලයාත් B කියන පුද්ගලයෙක් හඳුනනවා නම් A කියන පුද්ගලයායි C කියන පුද්ගලයාටයි මියුචුවල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් තමයි B කියන්නේ. දෙන්නම අඳුරන කෙනෙක්. අන්‍යෝන්‍ය වශයෙන් යාළුවෝ. මම තව කෙනෙක්ගේ යාළුවෙක්, එයා තවත් කෙනෙක්ගේ යාළුවෙක්. අන්‍යෝන්‍ය වශයෙන් යාළුවෝ මියුචුවල්. ඒ වගේ තමයි මෙතන අන්‍යෝන්‍ය ප්‍රේරණය කියන එක යනුව මියුචුවල් ඉන්ඩක්ෂන්. අන්‍යෝන්‍ය වශයෙන් සිදුවන ප්‍රේරණය කියන එක හැඳින්වීමට භාවිතා කරනවා ඒ ඉංග්‍රීසි වචනේ. මියුචුවල් ඉන්ඩක්ෂන් කියන එක. හරිද? ඕක තමයි කතාව. මේක අද වෙනකොට ලෝකයේ මේ මූලධර්මයේ වැඩි දියුණු කිරීමෙන් යොදාගත් උපකරණයක් අත්‍යවශ්‍ය උපකරණයක් ලෙස විද්‍යුත් සම්ප්‍රේෂණයේදී විදුලිය පරිභෝජනය කිරීමේදී භාවිතා කරනවා. ඒක තමයි පරිණාමකය කියලා හඳුන්වන්නේ. ට්‍රාන්ස්ෆෝමර්. මේ අන්‍යෝන්‍ය ප්‍රේරණය කියන මූලධර්මයේ මත ගොඩනගලා භාවිතා කරපු උපකරණය. අන්න ඒකේ මූලික දේවල් ටිකක් තමයි දැන් අපි ඊළඟට ඉගෙන ගන්න යන්නේ. හරිද? ඕක තමයි කතාව. right? හරි. අපි ඒක ගැන පොඩි සටහනක් මේ විදිහට දානවා. පළවෙනි තරුව දාලා ලියන්න. අන්‍යෝන්‍ය ප්‍රේරණය යටතේ යම්කිසි පුඩුවක ධාරාව වෙනස් වීමේදී එය වටා ඇති චුම්බක ශ්‍රාවයද වෙනස් වේ. එවිට ඊට ආසන්නයේ ඇති තවත් සන්නායක පුඩු ඇත්නම් ඒවායේද ශ්‍රාව බන්ධනය වෙනස් වීම නිසා එහි ධාරාවක් ප්‍රේරණය වීම සිදුවේ. ඊළඟ තරුව මෙලෙස එකිනෙක ස්පර්ශව නොපවතින සන්නායක පුඩු දෙකක් අතර එකකින් අනෙක මත ඇති කරන ප්‍රේරණය අන්‍යෝන්‍ය ප්‍රේරණය ලෙස හඳුන්වයි.
මේ රූප සටහන ඇඳ ගන්න පැහැදිලිව. රූප සටහන. හරි. ඊට පස්සේ ඊට පල්ලෙහින් තරු ලකුණු දාලා දිගටම ලියන්න කරුණු වශයෙන් S විවෘතව ඇති විට මේක නම් කරගන්න මේ විදිහට අපිට විස්තර කරන්න ලේසි වෙනවා. මේක අංක 1 මේක අංක 2. හරි. පළවෙනි දරුව ඊට පල්ලෙහින් පළවෙනි දරුව දාලා ලියන්න S විවෘත කර ඇති විට දෙවන පුඩුවේ ධාරාවක් ප්‍රේරණය නොවේ. දෙවන පුඩුවේ ධාරාවක් ප්‍රේරණය නොවේ. ඊළඟ තරුව S විවෘත කරන S සංවෘත කරන මොහොතේ පළමු පුඩුවේ ධාරාව වැඩි වේ. පළමු පුඩුවේ ධාරාව වැඩි වේ. ඒකටම ලියන්න දෙවන පුඩුවේ ධාරාවක් ප්‍රේරණය වේ. ඊළඟ තරු ලකුණ S සංවෘත කර පවතින විට දෙවන පුඩුවේ ධාරාවක් ප්‍රේරණය නොවේ. ඊළඟ තරුණ S නැවත විවෘත කරන මොහොතේ පළමු පුඩුවේ ධාරාව අඩු වේ. එම නිසා දෙවන පුඩුවේ ධාරාවක් ප්‍රේරණය වේ. අන්තිම තරුව රූලක් කරලා ලියන්න තරු ලකුණු දාලා මෙම මූල ධර්මය යොදා ගනිමින් මේ තියෙන වචනය පරිණාමකය නිපදවා ඇත. ඊළඟට අනුමාත්‍රකාව දාගන්න පරිණාමකය වරහන් ඇතුලේ ට්‍රාන්ස්ෆෝමර්. පරිණාමකය ට්‍රාන්ස්ෆෝමර්. හරි. මේ පරිණාමකයේ මූලික සැකස්මක් මම පැහැදිලි කරන්න යන්නේ ඇඳලා. හරිද? එතකොට පරිණාමකයෙන් කරන කාර්ය වෙන්නේ අන්‍යෝන්‍ය ප්‍රේරණය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාවක. ඒක වැදගත් පොයින්ට් එකක්. ප්‍රත්‍යාවර්ත ධාරාව. ප්‍රත්‍යාවර්ත නැත්නම් ප්‍රත්‍යාවර්තක කියලා කියනවා. ප්‍රත්‍යාවර්ත ධාරාවක නැත්නම් වෝල්ටීයතාවය. විශාලත්වය වෙනස් කිරීම තමයි මේ පරිණාමකයකින් සිද්ධ කරන්නේ. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක විශාලත්වය වෙනස් කිරීම. එහෙම නැත්නම් අපි වෙනස් කිරීමට කියන වචනයනේ පරිණාමණය කියන්නේ. පරිණාමණය. හරිද? මේක මේ පටලව ගන්න එපා. පරිණාමය නෙමෙයි පරිණාමණය. පරිණාමය කියන එක ඔයගොල්ලෝ බයොලොජි වලදී ඉගෙන ගන්න එක. සාමාන්‍ය පෙළ ජීව විද්‍යාවේදීත් ඉගෙන ගන්නවා. පරිණාමය ඉවොලියුෂන් පරිණාමය. මේ පරිණාමය නෙමෙයි පරිණාමණය වෙනස් කිරීම කියන එක. හරි? වචන දෙක පැටලව ගන්න එපා. වෙනස් කරන්න පරිණාමණය කරන්න භාවිතා කරන උපකරණය තමයි පරිණාමකය කියන්නේ. පරිණාමකය කියන්නේ මොකක්ද එතකොට? පරිණාමණය කරන්න භාවිතා කරන උපකරණය. මොකක් පරිණාමණය කරන්නද? මොකක් වෙනස් කරන්නද? ප්‍රත්‍යාවර්ත ධාරාවක වෝල්ටීයතාවය වෙනස් කරන්න. මේ වචන දෙක හරි වැදගත්. සරල ධාරා මගින් පරිණාමක ක්‍රියා කරන්නේ නැහැ. සරල ධාරාවක් සපයුවයි කියලා පරිණාමයකයකට කිසිම තේරුමක් නැහැ. ඇයි නැත්තේ කියන එක තේරෙයි නැහැ. හරිද? right.
පරිණාමකයක සැකැස්ම මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ හරයක් තියෙනවා. හරිද? මේක මේ පැති පෙනුම මං අඳින්නේ. ඒතර මේක ත්‍රිමානව පේන්න ඕනේ. මේක හරයක්. මේක සාමාන්‍යයෙන් මෘදු යකඩ වලින් හදලා තියෙනවා. මේක මම මෙතන නම් කරන්නම් මෘදු යකඩ හරය. නිකම්ම මෘදු යකඩ හරය නෙමෙයි. මේකට අපි කියනවා ආස්තෘත. ආස්තෘත මෘදු යකඩ හරය. මොකද්ද මේ ආස්තෘත? ආස්තෘත කියන්නේ ආස්තරණය කරන ලද. ආස්තරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේක මෙන්න මේ විදිහට නිකම්ම තනි ඝන වස්තුවක විදිහට නෙමෙයි නිපදවලා තියෙන්නේ. ওই විදිහට නෙමෙයි තියෙන්නේ. කොහොම තියෙන එකක් නෙමෙයි. මේක ආස්තරණය කළා. ඒ කියන්නේ ඔක්සයිඩ් පටල වලින් පරිවර්ණය කරපු මෙන්න මේ විදිහේ තහඩු කීපයක් එක මත තියලා තමයි මේ හරය නිර්මාණය කළේ. ආස්තර විදිහට මේ වගේ තහඩු කීපයක් එක මත තියලා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. ඒකයි කියන්නේ ආස්තරණය කරන ලද කියලා. ඒතකොට ආස්තරණය කරන ලද කියන එක තමයි අපි මේ තනි වචනයකින් හඳුන්වන්නේ ආස්තෘතයි. හරිද? ආස්තරණය කියන්නේ ලැමිනේෂන්. ලැමිනේෂන්. ආස්තෘත කියන්නේ ලැමිනේටඩ්. එතකොට මේ ලැමිනේටඩ් කෝ එකක් ආස්තෘත හරයක් තමයි මෙතන තියෙන්නේ. ඒකට හේතුව මම පරිණාමකවල මේ අන්තිම කොටසට කියන්න. හරි. මේ විදිහට ආස්තෘත කරපු මුළු යකඩ හරයක් තමයි මේ තියෙන්නේ. මේකේ මේ එක කොටසක දඟරයක් සම්බන්ධ කරලා තියෙනවා. මට මේ අඳින්න ලේසි හින්දා මේ පොට ගණන අඩු කරලා මම මේ අඳින්නේ. හරි. ඒක සම්බන්ධ කරලා තියෙනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සැපයුමට නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරා ජව සැපයුමට. ඒකට බලන්න මෙන්න මේ සංකේතය. මේ සංකේතය මම මෙතන ඇඳලා පෙන්නන්න. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ. රවුමක් තියෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ මොකක්ද ඒකේ තේරුම? ඒකේ තේරුම මතකනේ කාලයත් සමග ප්‍රත්‍යාවර්ත ධාරාවක විචලනය අපි එන්න. මෙන්න මෙහෙම එකක් තියෙන්නේ සයිනාකාර. අන්න ඒක නිරූපණය කරන්න තමයි මේ සංකේතය දාලා තියෙන්නේ. සයිනාකාරව වෙනස් වෙන ධාරාවක්. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක ජව සැපයුම නිරූපණය කරන්න භාවිතා කරන පරිපත සංකේතය තමයි මේ තියෙන්නේ. හරිද? right. එතකොට මේකේ යම්කිසි පොට ගණනක් තියෙනවා. මම මේ පොට ගණන n කියලා නම් කරන්නම්. එතකොට මෙතනදී මේ මම ඇන්දේ අපි මේ පරිණාමකයට සපයන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවය. නැත්නම් තව විදිහකට කියන්න පුළුවන් මේ පරිණාමකයේ ප්‍රධාන වෝල්ටීයතාවය කියලා. හරිද? ප්‍රධාන කියන්නේ ප්‍රධාන කියන එක නෙමෙයි ප්‍රධාන වෝල්ටීයතාවය. ඒ කියන්නේ මට වෙනස් කරන්න අවශ්‍ය එක. ඒ කියන්නේ මෙන්න මේ දංගරයට සපයන වෝල්ටීයතාවය තමයි මට වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි මම මේකට ඉන්පුට් එක විදිහට දෙන්නේ. ප්‍රධාන වෝල්ටීයතාවය. ඒකට අදාළ පරිපතයට අපි කියන්නේ ප්‍රාථමික පරිපතය කියලා. ඒකට අදාළ මේ දඟරයට අපි කියනවා ප්‍රාථමික දඟරය කියලා. ඒ අනුව අපි මේ ප්‍රධාන වෝල්ටීයතාවය කියන එක තව විදිහකට හඳුන්වනවා. ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය කියලා. ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය. ඒතර මේ දෙකම එකයි. හරි? එතකොට ප්‍රාථමික දඟරය කියන්නේ ප්‍රයිමරි කියන එකනේ.
ඒ ඇසුරෙන් මෙන්න මෙතන අපි VP කියලා නම් කරනවා. ප්‍රයිමරි වෝල්ටේජ් එක ප්‍රාථමික වෝල්ටීයතාවය VP. නැත්තම් ප්‍රධාන වෝල්ටීයතාවය වෝල්ටේජ් ඉන්පුට් කියන අදහසිනොත් අපිට මේක වුණා මම මෙතන ඇලයිරක් දාලා ලියන්න VP නැත්තම් VI කියලා නම් කරන්න පුළුවන්. හරිද? එතකොට ඔන්න අපිට වෙනස් කිරීමට අදාළ වෝල්ටීයතාවය සම්බන්ධ කරන එක. මේ විදිහට ප්‍රාථමික දංගරයේ පොට ගණනකට සම්බන්ධ කරනවා. ප්‍රාථමික දංගරයේ තියෙන පොට ගණන අපි ඒ අනුව NP කියලා නම් කරනවා. හරිද? number of turns in primary coil. ප්‍රාථමික දංගරයේ තියෙන පොට ගණන නැත්තම් එතුම් ගණන. හරිද? ඔන්න හැඳින්වීම. ඊට පස්සේ මෙන්න මේ කෙලවරේ මේ විදිහටම දංගරයක් සම්බන්ධ කරලා තියෙනවා. ඔය විදිහට. එතකොට මෙන්න මේ දංගරයේ ලැබෙන ප්‍රතිදානය තමයි අපිට වෝල්ටීයතාවය වෙනස් වෙලා ලැබෙන ප්‍රතිදානයේ විදිහට එන්නේ. ඒ නිසා අපි ඒකට කියනවා ප්‍රතිදාන වෝල්ටීයතාවය කියලා. මෙන්න මේ දංගරයේ මෙන්න මේ අග්‍ර දෙක හරහා අපිට ලැබෙන වෝල්ටීයතාවය. ප්‍රතිදාන වෝල්ටීයතාවය. එතකොට මේ වෝල්ටීයතා ප්‍රතිදානය ගන්න පරිපථයට අපි කියනවා මේක ප්‍රාථමික පරිපථයනේ. එහෙනම් මේක ද්විතීයික පරිපථය. එතකොට මේ දංගරයට අපි කියනවා ද්විතීයික දංගරය කියලා. හරිද? වෝල්ටීයතාවය ලබා දෙන මේ වෝල්ටීයතාවය ලබා ගන්නා දංගරය. ඒ කියන්නේ වෝල්ටීයතා ප්‍රතිදානයට අදාළ දංගරය. ඒකේ තියෙන පොට ගණනට අපි නමක් දෙනවා. සංකේතයෙන් අපි නම් කරනවා NS කියලා. S කියන්නේ මෙතන මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය ලබා ගන්නා පරිපථයට අපි කියනවා ද්විතීයික පරිපථය කියලා. ඒතර මේ දංගරයට අපි කියන්නේ ද්විතීයික දංගරය. හරි? ප්‍රාථමික දංගරය නෙමෙයි ද්විතීයික දංගරය. එතකොට මේ මෙතන අපි පොට ගණන අපි සංකේතවත් කරනවා NS කියලා. මොකද ද්විතීයික කියන්නේ secondary කියන එක. හරි? එතකොට number of turns in secondary coil. ද්විතීයික දංගරයේ තියෙන පොට ගණන. එතකොට මෙතන අපිට නම් කරන්න පුළුවන් ඕන ප්‍රතිදාන වෝල්ටීයතාවය කියන එක මේ විදිහට නම් කරා වගේම ද්විතීයික දංගරයේ වෝල්ටීයතාවය. හරිද? ඒ අනුව අපිට මේකට සංකේත දෙකක් දෙන්න පුළුවන්. එකක් තමයි VS secondary voltage නැත්නම් voltage output කියන එකෙන් VO කියලා කියන්නත් පුළුවන්. හරිද? එතකොට VP VI මෙතන NP ඊපස්සේ මෙතන NS මෙතන VS නැත්නම් VO කියලා නම් කරන්න පුළුවන්. හරිද? right. එතකොට මෙතන වෙන්නේ මොකක්ද? බලන්න වෙන්නේ මොකක්ද කියලා. මෙතෙන්ට සපයන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාවක්නේ. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවය. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක ධාරාවේ දිශාව විශාලත්වය ක්ෂණයෙන් ක්ෂණය වෙනස් වෙනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතකොට මේක හරහා ධාරාවේ විශාලත්වය මොහොතින් මොහොත වෙනස් වෙනකොට මේ දංගරය සමග සම්බන්ධ වෙලා තියෙන ශ්‍රාව බන්ධනයත් මොහොතින් මොහොත වෙනස් වෙනවා. එතන ශ්‍රාව බන්ධනය වෙනස් වීම වෙනවා නම් මේ දංගරයට ද්විතීයික දංගරයට ඒ වෙනස් වීම බලපානවා. ඒ ශ්‍රාව බන්ධනයේ වෙනස් වීමේ බලපෑම මේ ශ්‍රාව බන්ධනය වෙනස් වීම වැඩිපුර මේකට හොඳින් සම්ප්‍රේෂණය කරන්න තමයි මෙන්න මේ විදිහට මෘදු යකඩ හරයක් දාලා තියෙන්නේ. නැත්තම් ඔක මේ විදිහට කරන්නත් තිබ්බනේ. නිකම්ම දංගර දෙකක් මෙහෙම දාලා. මෙහෙම දංගර දෙක කොහොම තියලා අනිත් දංගරේ මෙන්න මෙහෙම දාන්න තිබ්බා එක ළඟ එක ළඟ. මෘදු යකඩ හරයක් ඕනේ නැහනේ. මෘදු යකඩ හරය දාන්නේ මෙයාගේ මේ චුම්බක ශ්‍රාවයේ සිදුවන වෙනස් වීම හොඳින් මෙයාට සම්ප්‍රේෂණය කරවන්න. නැත්නම් තව විදිහකට කිව්වොත් මෙතන මේ සිදුවන ශ්‍රාවයේ වෙනස් වීම හොඳින් මෙයාට ලබා දෙන්න තමයි මෘදු යකඩ හරය දාලා තියෙන්නේ. ඒකට හොඳ සම්ප්‍රේෂණයක් තියෙනවා.
එතකොට ඒ විදිහට මෙයාගේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනකොට මේ දඟර තලය මේ දඟරයේ තියෙන ශ්‍රාව බන්ධනයේ චුම්බක ශ්‍රාවය වෙනස් වෙනවා. ඒ වෙනස් වීම මත මෙන්න මේ කෙළවරේ විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වෙනවා. එහෙම නැත්නම් තව විදිහකට කිව්වොත් මෙතන වෝල්ටේජ් අවුට්පුට් එකක් ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ප්‍රේරණය වෙනවා. ඒ ප්‍රේරණය වන ප්‍රතිදාන වෝල්ටීයතාවයත් මොහොතින් මොහොත විශාලත්වය සහ දිශාව වෙනස් වෙමින් තමයි ප්‍රේරණය වෙන්නේ. ඒ කියන්නේ මෙතන ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක් යෙදෙනකොට මෙතන අපිට අවුට්පුට් එක විදිහට ද්විතීක වෝල්ටීයතාවයේ විදිහට නැත්නම් ප්‍රතිදාන වෝල්ටීයතාවයේ විදිහට ලැබෙන්නේ ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක්. මේ දඟරයේ තියෙන පොට ගණනේ වෙනස් වීම අනුව මෙතන ලබා දෙන වෝල්ටීයතාවය සහ මෙතන අපි ලබා ගන්නා වෝල්ටීයතාවය වෙනස් වෙනවා. නැත්නම් තව විදිහකට කිව්වොත් ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය සහ ද්විතීක දඟරයේ වෝල්ටීයතාවය වෙනස් වීම සිද්ධ වෙනවා. මොකද මෙතන පොට ගණන මත තමයි මෙතන ශ්‍රාව බන්ධනය තීරණය වෙන්නේ. මෙතන පොට ගණන මත තමයි මෙතනින් ලබා ගන්නා ශ්‍රාව බන්ධනය තීරණය වෙන්නේ. ඒ අනුව තමයි ප්‍රේරණය වන වෝල්ටීයතාවය තීරණය වෙන්නේ. මොකද චුම්බක ශ්‍රාවය කියන එකට ශ්‍රාව බන්ධනයයි විද්‍යුත් ක්ෂේත්‍ර චුම්බක ශ්‍රාව ඝනත්වයයි සලකන ලද පුඩුවේ වර්ගඵලයයි තීටා කියන කෝණයේ හතරම බලපානවනේ. එතකොට මෙතන පොට ගණන වෙනස් වීම මත මෙතන අපි ලබා දෙන වෝල්ටීයතාවයට වඩා වෙනස් වෝල්ටීයතාවයක් තමයි අපිට ලැබෙන්නේ. අන්න ඒක තමයි මූලධර්මය. ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවය වෙනස් කරන්න, පරිණාමණය කරන්න. දෙන වෝල්ටීයතාවයට වඩා වැඩියෙන් ගන්නත් පුළුවන් ඕනනම් දෙන වෝල්ටීයතාවයට වඩා අඩුවෙන් ගන්නත් පුළුවන්. හරිද? හරි ලස්සන කන්සෙප්ට් එකක්. මේ පැත්තෙන් වෝල්ට් 10ක් දුන්නොත් මේ පැත්තෙන් ඕනනම් වෝල්ට් 100ක් ගන්න පුළුවන්. මරු. මේ පැත්තෙන් වෝල්ට් 10ක් දුන්නොත් ඕනනම් මේ පැත්තෙන් වෝල්ට් 1ක් ගන්නත් පුළුවන්. දෙන එක වැඩි කරලා ගන්නත් පුළුවන්, දෙන එක අඩු කරලා ගන්නත් පුළුවන්. ඕක තමයි මේකේ මේ පරිණාමකයේ සරල පැහැදිලි කිරීම. එතකොට ඒකට බලපාන මූලධර්මය අන්‍යෝන්‍ය ප්‍රේරණය. හරිද? එතකොට ඕක තමයි හැදින්වෙන්නේ. හරි. තව වැදගත් දෙයක් කියන්න ඕනේ තමයි මේ පරිණාමකයේ පරිපත සංකේතය. මේ පරිපත සංකේතය මෙන්න මේ වගේ එකක්. මේ පරිණාමයේ පරිපත සංකේතය මෙන්න මෙහෙම එකක්. ඔන්න ඔහොම පරිපත සංකේතයක් තමයි මේ පරිණාමකයට තියෙන්නේ. එතකොට යම්කිසි පරිපතයක මෙන්න මේ වගේ සංකේතයක් තිබ්බොත් ඒකේ තේරුම පරිණාමකයක් සම්බන්ධ කරලා තියෙනවා කියන එක. හරිද? මෙතන මේ වගේ රේඛා දෙකක් හෝ තුනක් තියෙන්න පුළුවන්. මේ රේඛා වලින් නිරූපණය වෙන්නේ අර මෘදු යකඩ හරය. ආශ්‍රිත මෘදු යකඩ හරය. මේ මෙතන දෙපැත්තේ මේ වගේ දඟර වගේ තියෙන එකෙන් නිරූපණය වෙන්නේ ප්‍රාථමික දඟරයයි ද්විතීක දඟරයයි. හරිද? ඔය ටික තමයි මූලික හැඳින්වීම. ඕකට සම්බන්ධ ප්‍රකාශන කීපයක් අපි ඊළඟට ගන්නවා. හරි? ඒක ගන්න කලින් මේ විස්තරය අපි ලියාගෙන ඉමු. මෙහෙම ලියා ගන්න පරිණාමකය කියලා දාලා ඒ යටතේ පළවෙනි තරුව ප්‍රත්‍යාවර්තක වෝල්ටීයතාවයක විශාලත්වය වෙනස් කිරීමට වරහන් ඇතුලේ පරිණාමණය කිරීමට පරිණාමක යොදා ගැනීම. ඊළඟ තරුව එහි මූලික සැකැස්ම පහත දැක්වේ. මේ රූප සටහන ඇඳගන්න පැහැදිලිව මෙතන නම් කිරීම් ටිකක් තියෙනවා. ඒක මම වෙනම කියන්නම්. මේ රූප සටහනේ පැහැදිලිව ඇඳගන්න. හරි. එතකොට මෙතන නම් කරගන්න ආශ්‍රිත මුදු යකඩ හරය. හරි. ආශ්‍රිත මුදු යකඩ හරය. එතකොට මෙන්න මේ දඟරයට ඊතලයක් දාලා ඒක නම් කරගන්න ප්‍රාථමික දඟරය. ඒ විදිහට මෙතනත් ඊතලයක් දාලා නම් කරගන්න මේ පැත්තේ ද්විතීක දඟරය.
මෙන්න මේ Java සැපයුමට ඊතලයක් දාලා නම් කරගන්න ඒක ප්‍රත්‍යාවර්තක Java සැපයුම. ප්‍රත්‍යාවර්තක Java සැපයුම. මේ රූප සටහනටම පල්ලෙහින් මෙන්න මේ පරිපත සංකේතය ඇඳගන්න. ඇඳගෙන පල්ලෙහින් සටහන් කරගන්න පරිපත සංකේතය කියලා. හරිද? මේ රූපයටම පල්ලෙහින් පරිපත සංකේතය මේක ඇඳගෙන යටින් නම් කරගන්න පරිපත සංකේතය කියලා. හරි. ඊට පස්සේ මෙතන ලකුණු කරගත්තානේ VP NP VS NS. හරි. right. ඊට පල්ලෙහින් මේ විදිහට කරුණු වශයෙන් නැවත ලියමු. තරු ලකුණු දාලා පළවෙනි තරුව තුනී ඔක්සයිඩ පටලයකින් විද්‍යුත් පරිවර්ණය කරන ලද යකඩ තහඩු ප්‍රමාණයක් එකට තබා හරය නිර්මාණය කර ඇත. ඊළඟ තරුව මෙලෙස යකඩ හරයක් දැමීමේ අරමුණ වැඩි ශ්‍රාව බන්ධන ප්‍රමාණයක් ද්විතීක දඟරයට සම්ප්‍රේෂණය කිරීමයි. ඊළඟ තරුව වෝල්ටීයතාවය වරහන් ඇතුලේ ජවය ලබා දෙන දඟරය ප්‍රාථමික දඟරය ලෙස හැඳින්වේ. ඊළඟ තරුව ශ්‍රාව බන්ධනය වෙනස් වීම නිසා විද්‍යුත්ගාමක බලය ප්‍රේරණය වන එනම් වෝල්ටීයතාවය වරහන් ඇතුලේ ජවය ලබා ගන්නා දඟරය ද්විතීක දඟරය ලෙස හැඳින්වේ. හරි. මේකේ තව දෙයක් තියෙනවා කියන්න. ඒ තමයි මෙන්න මේ දඟරයේ මේ කම්බිය තියෙනවනේ මේ කම්බියත් විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යකින් ආලේප කරලා තියෙනවා. එතකොට ඒකට හේතුව මේ දඟරය එක ළඟ ඉතා ආසන්නයෙන් නොතනකොට විද්‍යුත් වශයෙන් මුකුත් උපපත වීමක් බයිපාස් වීමක් නොවෙන්න මේක පරිවාරක ද්‍රව්‍යකින් ආලේප කරලා තමයි තියෙන්නේ මේ කම්බි දඟරය. එතකොට ළඟින් ස්පර්ශ වෙන්නේ නැතුව කියලා උපපත වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි? ඒක මෙහෙම රතු පෑනෙන් තරුවක් දාලා ලියා ගන්න. එක් දඟරය විද්‍යුත් පරිවාරක ද්‍රව්‍යකින් ආලේපනය කොට ඇත. හරි. පල්ලෙහෙන් අපි මේක නම් කර ගැනීම සිද්ධ කරමු. හරි? නම් කර ගැනීම ලියා ගන්න. පල්ලෙහෙන් ලියන්න VP ඇල ඉරක් VI ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය ඇල ඉරක් ප්‍රධාන වෝල්ටීයතාවය. ඊළඟට VS ඇල ඉරක් VO ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ද්විතීක දඟරයේ වෝල්ටීයතාවය ඇල ඉරක් ප්‍රතිදාන වෝල්ටීයතාවය. ඊළඟට NP ඉස්සරහින් ඉරක් ගහලා ලියන්න. ප්‍රාථමික දඟරයේ පොට ගණන. ඊළඟට NS ඉරක් ගහලා ලියන්න. ද්විතීක දඟරයේ පොට ගණන. right. එතකොට මේක සම්බන්ධ කරලා අපි දැන් සිද්ධාන්ත කීපයක් ගොඩනගනවා. එකක් තමයි මේකේ ජව ප්‍රධානය සහ ජව ප්‍රතිදානය.
හරිද? අපි මම මෙතන ගන්නම් මේ ප්‍රාථමික දඟරය හරහා ගලා යන ධාරාව. ප්‍රාථමික දඟරය හරහා ගලා යන ධාරාව IP කියන ප්‍රයිමරි කරන්ට් එක. ප්‍රාථමික දඟරය හරහා ගලා යන ධාරාව. මම මෙතන IS කියලා ගන්නම් ද්විතීක දඟරය හරහා ගලා යන ධාරාව. එතකොට මෙතන IP කියලා ධාරාවක් ගලනවා, මෙතන IS කියලා ධාරාවක් ගලනවා. දැන් මේ ධාරා සහ වෝල්ටීයතා සම්බන්ධ කරලා මට පුළුවන් මේ පරිණාමකයට ලබා දෙන විද්‍යුත් ක්ෂමතාවය නිරූපණය කරන්න, පරිණාමකයෙන් ප්‍රතිදානය කරන නැත්නම් ලබා ගන්නා විද්‍යුත් ක්ෂමතාවය නිරූපණය කරන්න. එතකොට මට ලියන්න පුළුවන් මෙහෙම. ප්‍රාථමිකයේ ජවය. සාමාන්‍යයෙන් එහෙම තමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. ප්‍රාථමිකයේ ජවය. ඒ කියන්නේ මේ පරිණාමකයට ලබා දෙන ජවය. ප්‍රධාන ජවය. අපිට ඒක නම් කරන්න පුළුවන් power input. power input එක PI. ඒක ඇවිල්ලා VP වරක් IP. P සමානයි VI නේ. එහෙනම් ප්‍රාථමික දඟරේ වෝල්ටීයතාවය වැඩි කිරීම ප්‍රාථමික දඟරේ හරහා ගලන ධාරාව. ඒක තමයි ප්‍රධාන ජවය. ඔය විදිහට මට ලියන්න පුළුවන් ප්‍රතිදාන ජවයට. එහෙම නැත්නම් ද්විතීකයේ ජවය. නැත්නම් ප්‍රතිදාන ජවය. power output එක PO ඒක ඇවිල්ලා VS වරක් IS. ද්විතීක දඟරේ වෝල්ටීයතාවය වැඩි කිරීම ද්විතීක දඟරය හරහා ගලන ධාරාව කියලා. දැන් මෙතනින් තවත් දෙයක් අපි එනවා. තවත් දෙයකට අපි එනවා. ඒ තමයි සාමාන්‍ය භාවිතයේ තියෙනවා සහ මේ સિદ્ધාන්තයට අනුව අපි පරිණාමක වර්ගයක් හඳුන්වනවා. ඒ තමයි පරිපූර්ණ පරිණාමක කියන්නේ. පරිපූර්ණ පරිණාමක. ideal transformers. පරිපූර්ණ පරිණාමක කියලා හඳුන්වන්නේ ශක්ති සම්ප්‍රේෂණය 100% වෙන එක. ඒ කියන්නේ පරිණාමකයේ කාර්යක්ෂමතාවය 100%යි. හරිද? ඒ කියන්නේ ලබා දෙන ජවය ලබා ගන්නා ජවයට සමානයි. ඒ කියන්නේ ප්‍රධාන ජවය ප්‍රතිදාන ජවයට සමානයි. ඒ වගේවට අපි කියනවා පරිපූර්ණ පරිණාමක කියලා. එතකොට මේ පරිපූර්ණ පරිණාමකවල මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙනවා. මේ සම්බන්ධයේ ව්‍යුත්පන්න කිරීම උසස් පෙළට අදාළ නැහැ. ඒ නිසා කෙලින්ම අපි සම්බන්ධය ලියන එකයි කරන්නේ. ඒ තමයි පරිපූර්ණ පරිණාමකයක VP බෙදීම VS. ප්‍රාථමිකයේ වෝල්ටීයතාවයේ බෙදීම ද්විතීකයේ වෝල්ටීයතාවය සමාන වෙනවා NP බෙදීම NS ට. ප්‍රාථමික දඟරයේ පොට්ට ගණන බෙදීම ද්විතීක දඟරයේ පොට්ට ගණනට. හරිද? එතකොට අපි මේ උසස් පෙළට අදාළ ගැටලු සියලුම ඒවා විසඳීම සිද්ධ කරන්නේ පරිණාමකයේ පරිපූර්ණයයි සලකලා. එහෙනම් VP බෙදීම VS NP බෙදීම NS ට සමානයි. ඒ කියන්නේ පොට්ට ගණනේ අනුපාතය අනුව මේ ප්‍රතිදාන වෝල්ටීයතාවය වෙනස් වීම සිද්ධ වෙනවා. ඊට අමතරව මම කියවනේ පරිපූර්ණ පරිණාමකයක එහෙනම් ලබා දෙන ජවය එහෙම් පිටින්ම ලබා ගන්නවා කියලා කාර්යක්ෂමතාවය 100%යි කියලා. එහෙනම් තව සම්බන්ධයක් අපිට ගන්න පුළුවන්. ඒ තමයි PI කියන එක PO ට සමානයි. ප්‍රධාන ජවය ප්‍රතිදාන ජවයට සමානයි පරිපූර්ණ පරිණාමකයක. එහෙනම් මට ඒ සම්බන්ධය අරගෙන තවත් ගන්න පුළුවන් ඔය VS IS අතර සම්බන්ධයක්. පරිපූර්ණ පරිණාමකයක PI සමානයි PO නිසා මට ලියන්න පුළුවන් එහෙනම් VP වරක් IP සමානයි VS වරක් IS. එහෙනම් එතනින් මට ගන්න පුළුවන් තවත් VP බෙදීම VS ට සම්බන්ධයක්.
VP බෙදීම VS සමානයි IS බෙදීම IP. එහෙනම් මෙන්න මේ සම්බන්ධතා දෙකම මේ සම්බන්ධතාවයයි දෙකම එකට සම්බන්ධ කරලා මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. VP බෙදීම VS සමානයි NP බෙදීම NS ට ඒ අනුපාතයම සමාන වෙනවා IS බෙදීම IP ට. මෙතන පරස්පරයයි තියෙන්නේ. හරි? මෙතන VP නම් මෙතනත් NP. මෙතන VS නම් මෙතනත් NS. VP බෙදීම VS නම් NP බෙදීම NS. හැබැයි ධාරාව පැත්තෙන් ගත්තොත් ඒකේ පරස්පරය තියෙන්නේ. NP බෙදීම NS කියන්නේ IS බෙදීම IP. හරිද? ඔන්න ඔහොම පරිපූර්ණ පරිණාමක සම්බන්ධයේ අපිට වැදගත් ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එතකොට මේක මත පිහිටලා තමයි ඉතිරි හැඳින්වීම සිද්ධ කරන්නේ. හරිද? ඒකට යන්න කලින් මේ ටිකත් අපි ලියාගමු. හරිද? මෙහෙම ලියන්න. අපි අන්තිමටම ලිව්වේ NS කියන එක. ද්විතීක දංගරයේ පොට ගණන. right. පල්ලෙහෙන් ලියන්න මෙහෙම. IPIS නම් කරලා ලියන්න. IP සමානයි ප්‍රාථමික දංගරයේ ගලන ධාරාව. IP ඊට පස්සේ IS ද්විතීක දංගරයේ ගලන ධාරාව. right. ඊට පස්සේ මේ ප්‍රකාශන දෙකත් ලියන්න. ප්‍රාථමික ජවය PI සමානයි VP වරක් IP. ද්විතීකයේ ජවය ප්‍රතිදාන ජවය වරහන් ඇතුලේ PO සමානයි VS වරක් IS. හරි. පල්ලෙහෙන් ලියන තරු ලකුණක් දාලා කාර්යක්ෂමතාවය 100% වන පරිණාමක පරිපූර්ණ පරිණාමක ලෙස හැඳින්වේ. ඊළඟ තරුව එනම් ප්‍රධාන ජවය ප්‍රතිදාන ජවයට සමාන වන පරිණාමක පරිපූර්ණ පරිණාමක වේ. ඊළඟ තරුව පරිපූර්ණ පරිණාමකයක ප්‍රාථමිකයේ සහ ද්විතීකයේ රාශීන් අතර සම්බන්ධය පහත දැක්වේ. මේක ලියාගෙන කොටු කරගන්න. VP බෙදීම VS සමානයි NP බෙදීම NS. හරි. ඊට පස්සේ ලියන්න ඊට පල්ලෙහින් පරිපූර්ණ පරිණාමකයක PI සමානයි PO නිසා කියලා කමාවක් දැම්මා. මේ ටික ලියාගෙන අවසාන ප්‍රකාශනයත් ලියාගෙන කොටු කරගන්න. හරි. ඊට පස්සේ මම මෙතන පරිණාමකයක ඊළඟ පැහැදිලි කිරීම කරන්න මෙන්න මේ VP කියන එක උක්ත කරගන්නවා. මම මුලින්ම මෙන්න මේ සම්බන්ධය අරගෙන VP බෙදීම VS සමානයි NP බෙදීම NS කියන සම්බන්ධයෙන් මුලින්ම VP කියන එක උක්ත කරගන්නවා. මොකද අපිට පරිණාමකයක අන්තිමට ඕන වෙන්නේ ලබා දෙන වෝල්ටීයතාවය ලබා දෙන ධාරාව මොකක්ද කියන එක. හරිද? ඒ කියන්නේ ද්විතීකයේ වෝල්ටීයතාවය තමයි අපිට අන්තිමටම අවශ්‍ය වෙන්නේ. මොකද ඒකනේ අවුට්පුට් එක. ඒ නිසා මම මෙතන VP කියන එක උක්ත කරගන්නවා. VP කියන්නේ NP බෙදීම NS වාරයක් VS. ඊට පස්සේ මම මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කළා. NP බෙදීම NS සමානයි IS බෙදීම IP කියන එකෙන් IP කියන එකත් උක්ත කරගන්නවා. මේ ද්විතීක දංගරයේ ධාරාව කියන එක. මොකද ඒකත් අපිට වැදගත් වෙන හින්දා. එතකොට ඒක උක්ත කරොත් වෙනවා NS බෙදීම NP වාරයක් IS කියලා. හරිද? right. එතකොට බලන්න මේ ප්‍රාථමිකයේ සහ ද්විතීකයේ පොට ගණන අතර අනුපාතයේ වෙනස් වීම මත. හරිද? මම මේක මෙහෙම ලිව්වොත් මෙන්න මේ අනුපාතය NP බෙදීම NS කියන එක
එකට වඩා වැඩිවීම එකට වඩා අඩුවීම මත ඒ කියන්නේ ප්‍රාථමික දංගරයේ පොට ගණන ද්විතීකයට වඩා වැඩිවීම මත නැත්නම් ප්‍රාථමික දංගරයේ පොට ගණන ද්විතීකයේ පොට ගණනට වඩා අඩුවීම මත මෙතන VP කියන එක VS ට වඩා වැඩි වෙනවද අඩු වෙනවද IP කියන එක IS ට වඩා වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තීරණය වෙනවා. ඒ අනුව පරිණාමක වර්ග දෙකක් විදිහට පරිණාමක බෙදා දැක්වීම සිද්ධ වෙනවා. එතකොට මේ දෙක ගැන තමයි දැන් මේ කියන්නේ. පරිණාමක වර්ග දෙකක් තියෙනවා. පළවෙනි එක ඇවිල්ලා අවකර පරිණාම. අපි මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ step down transformer කියලා. step down transformer අවකර පරිණාමක. මේ අවකර පරිණාමක කියලා හඳුන්වන්නේ ප්‍රතිදාන වෝල්ටීයතාවය ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා අඩු වේවා. ඒ කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය අඩු කරලා ප්‍රතිදානය කරන පරිණාමක. ලබා දෙන වෝල්ටීයතාවය අඩු කරලා අවුට්පුට් කරනවා ප්‍රතිදානය කරන පරිණාමක. ඒ කියන්නේ මේවායේ VP කියන එක VS ට වඩා අඩුයි. හරිද? දැන් තර්ක කරන්න පුළුවන් මේකට අනුව. බලන්න මේකට අනුව. VP කියන එක VS ට වඩා අඩු වෙන්න නම් මෙතනින් බලන්න. VP කියන එක VS ට වඩා අඩු වෙන්න නම් අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනේ? NP කියන එක NS ට වඩා අඩු වෙන්න ඕනේ. හරිද? VP කියන එක VS ට වඩා අඩු වෙන්න නම් NP බෙදීම NS කියන අනුපාතය එකට වඩා අඩු වෙන්න ඕනේ. ඒක එකට වඩා අඩු වෙන්න ඕනේ කියන්නේ මෙතන අසමානතාවය සුළු කරොත් මෙහෙමනේ එන්නේ. NP කියන එක NS ට වඩා කුඩා වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අවකර පරිණාමකයක වෝල්ටීයතාවය අඩු කරන්න නම් ප්‍රාථමික දංගරයේ පොට ගණන මෙතන sorry මම මෙතන පොඩි වැරද්දක් කරා. මෙන්න මේක මම නිවැරදි කරන්න. VS කියන එක VP ට වඩා කුඩයි. ඔව්. ලබා දෙන වෝල්ටීයතාවය අඩු කරලා ප්‍රතිදානය කරන. එතකොට මෙතන මෙතන වැරදුනේ අසමානතාවය අනිත් පැත්තට ලියපු එක. VS කියන එක VP ට වඩා අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න නම් NP කියන එක NP බෙදීම NS කියන අනුපාතය මොකද වෙන්න ඕනේ? ප්‍රාථමික දංගරය sorry හරි. මෙතන පොඩි වෙනසක් තියෙනවා. මම මෙතන පොඩි වැරද්දක් කරා. ඒ තමයි පැහැදිලි කිරීම කරන්නම් අපහු. ඒ තමයි මම කිව්වා මෙතන අපිට ලබා දෙන වෝල්ටීයතාවය තමයි වැදගත් වෙන්නේ කියලා. ඒ කියන්නේ VP නෙවෙයිනේ. VP නෙමෙයි අපිට වැදගත් වෙන්නේ VS කියන එක. ද්විතීක දංගරයේ වෝල්ටීයතාවය කියන එකයි වැදගත් වෙන්නේ. එතකොට VS කියන එක මෙතනයි උක්ත කරන්න ඕනේ. VP කියන එක නෙමෙයි. හරිද? හරි. එහෙම ගත්තොත් VS උක්ත කරොත් මෙතන එනවා මෙන්න මේ සම්බන්ධයෙන් VS උක්ත කරොත් එනවා NS බෙදීම NP වාරයක් VP කියලා. ඊට පස්සේ ද්විතීක දංගරය හරහා ගලන ධාරාව උක්ත කරොත් මෙන්න මේ සම්බන්ධය පාවිච්චි කරලා එතන එනවා IS කියන එක NP බෙදීම NS වාරයක් IP කියලා.
මොකද අපිට වැදගත් වෙන්නේ ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවය සහ ධාරාව කොයි වගේද කියන එක. අන්තිමට අපිට ගන්න පුළුවන් වෝල්ටීයතාවය සහ ධාරාව කොයි වගේද කියන එක. right? ඒ නිසා මෙතන Vs සහ Ix තමයි මම උක්ත කරගන්න ඕනේ. ඒ නිසා ඒක ඒ විදිහට උක්ත කරා. හරි. එතකොට ඒ අනුව තමයි මෙතන ප්‍රාථමිකයේ වෝල්ටීයතාවය ලබා දෙන වෝල්ටීයතාවයට වඩා ලබා ගන්නා වෝල්ටීයතාවය අඩු වැඩි වීම අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. මොකද එතකොට මෙතනින් තේරෙනවා දඟරයේ පොට ගණන අනුව ඒක වෙනස් වීම සිද්ධ වෙනවා කියලා. ඒ අනුව තමයි පරිණාමකයේ වර්ග දෙකකට වෙන් වෙන්නේ. අංක 1 අවකර පරිණාමක. මම ඒකට කිව්වා ඒකට කියන්නේ step down transformers කියලා. එතකොට අවකර පරිණාමකයක කරන්නේ අවකරණය කරනවා step down කරනවා. ඒ කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවය අඩු කරලා ප්‍රතිදානය කරනවා. ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩුයි. ඒ කියන්නේ මෙන්න මේ Vs කියන එක අඩුයි. කාට වඩාද? Vp ට වඩා. එතකොට මෙන්න මේ සම්බන්ධය අනුව අපිට මෙන්න මේ කවුද වැඩි කවුද අඩු කියන එක හොයන්න පුළුවන්. Vs කියන එක Vp ට වඩා අඩු වෙන්න නම් මෙන්න මේ අනුපාතය එකට වඩා අඩු වෙන්න ඕනේ. ඒක එකට වඩා අඩු වෙන්න නම් ns කියන එක කුඩා වෙන්න ඕනේ np ට වඩා. හරිද? ns කියන එක කුඩා වෙන්න ඕනේ np ට වඩා. එහෙනම් මේ අවකර පරිණාමකයක ප්‍රාථමික දඟරයේ පොට ගණන වැඩි. ද්විතීයික දඟරයේ පොට ගණන අඩුයි. ප්‍රාථමික දඟරයේ පොට ගණන වැඩි හින්දා ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාවය වැඩි. ද්විතීයික දඟරයේ පොට ගණන අඩු හින්දා ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවය අඩුයි. එතකොට ලබා දෙන්නේ වෝල්ට් 10ක් නම් වෝල්ට් 10ට වඩා අඩු වෝල්ටීයතාවයක් තමයි අපිට ප්‍රතිදානය කරවන්නේ. අන්න ඒ වගේවට අපි කියනවා අවකර පරිණාමක කියලා. හැබැයි ධාරාව පැත්තෙන් ගත්තොත් ඒකට ධාරාව පැත්තෙන් බලන්න. ns කියන එක np ට වඩා කුඩායි නම් ඒ කියන්නේ ns බෙදීම np කියන අනුපාතය එකට වඩා කුඩායි නම් මෙතන බලන්න. ns කියන එක කුඩායි np කියන එක විශාලයි. ns කුඩායි np ට වඩා. එතකොට මේ අනුපාතයට අනුව np විශාලයි ns කුඩායි. එහෙම වුණොත් එහෙම is කියන එක විශාල ධාරාවක් වෙනවා. is කියන එක විශාලයි ip ට වඩා. ප්‍රාථමික දඟරේ පොට ගණන වැඩිනේ. ද්විතීයික දඟරේ පොට ගණන අඩුයිනේ. එතකොට මෙන්න මේ අනුපාතය එකට වඩා වැඩි අනුපාතයක් එන්නේ. එහෙම වුණොත් ip කියන එක ಗುಣ වෙන්නේ එකට වඩා වැඩි සංඛ්‍යාවකින්. එහෙම ಗುಣ වෙලා ලැබෙන උත්තරය ip කියන සංඛ්‍යාවට වඩා වැඩි. ඒ කියන්නේ මෙතන is කියන එක ip ට වඩා වැඩි. එතකොට අවකර පරිණාමකයක ද්විතීයික දඟරයේ වෝල්ටීයතාවය අඩු වුණාට ද්විතීයික දඟරයේ ධාරාව වැඩි. ඒ කියන්නේ අවකර පරිණාමකයකින් කරන්නේ වෝල්ටීයතාවය අඩු කරන එක. අනික් පැත්තෙන් ගත්තොත් වෝල්ටීයතාවය අඩු වෙනකොට ධාරාව වැඩි වෙනවා. ඕක තමයි සිද්ධාන්තය. ඕකෙම අනිත් පැත්ත තමයි වැඩි කර ලබා දෙන පරිණාමකවල තියෙන්නේ. හරිද? එතකොට මේක ගැන තව පොඩ්ඩක් කිව්වොත් එහෙම මේක පාවිච්චි කරනවා ඔය ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති වෙල්ඩින් ට්‍රාන්ස්ෆෝමර් නැත්නම් වෙල්ඩින් ප්ලාන්ට් කියලා කියනවා. වෙල්ඩින් ප්ලාන්ට් වල පාවිච්චි කරනවා. මොකද වෙල්ඩින් කියන්නේ පෑස්සුම් කටයුතු වලට පෑස්සුම් කටයුතු සිද්ධ කරන්න වැඩි ධාරාවක් අවශ්‍යයි. ඒ කියන්නේ ලබා දෙන ධාරාවට වඩා වැඩි ධාරාවක් අවශ්‍යයි. ඒ කියන්නේ ලබා දෙන වෝල්ටීයතාවයට වඩා අඩු වෝල්ටීයතාවයක් තමයි ඕන වෙන්නේ. ඒ කියන්නේ වෝල්ටීයතාවය අඩු කරගන්න ඕනේ. වෝල්ටීයතාවය අඩු කරගත්තොත් තමයි ධාරාව වැඩි කරගන්න පුළුවන්. ඒ නිසා මේ පෑස්සුම් කටයුතු වලදී පාවිච්චි කරන පරිණාමකය අවකර පරිණාමකය. අවකර පරිණාමකය. ප්‍රතිදාන වෝල්ටීයතාවය අඩුයි. නැත්නම් ද්විතීයිකයේ වෝල්ටීයතාවය අඩුයි. හැබැයි ප්‍රතිදාන ධාරාව වැඩි. නැත්නම් ද්විතීයිකයේ ධාරාව වැඩි. ඊට අමතරව ඔය විදුලි බලාගාරවල ඉඳන් විදුලිය සම්ප්‍රේෂණය කරනකොටත් මුලින්ම අපි අවකර පරිණාමක වගේ දේවල් පාවිච්චි කරනවා. හරි? විදුලි මේ විදුලි බලාගාරයකින් සම්ප්‍රේෂණය කරපු විදුලිය නිවෙස් වලට කර්මාන්ත ශාලා වලට බෙදා හරිනකොට අවකර පරිණාමක පාවිච්චි කරනවා. ඔය තමයි ඒවයි භාවිත. හරි? භාවිත එකක් දෙකක්. මේකේ අනිත් පරිණාමක වර්ගය තමයි
අධිකර පරිණාමක කියන එක. අධිකර පරිණාමක. එතකොට ඒකේ මේ સિદ્ધාන්තයේ අනික් පැත්ත තියෙන විලෝමය. අධිකරණය. අධිකරණය කිරීමක් කරනවා. ඒ කියන්නේ සපයන වෝල්ටීයතාවයට වඩා ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි. ඒ කියන්නේ ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා වෝල්ටීයතාවය වැඩි කරලා තමයි ප්‍රතිදානය කරන්නේ. ඒ කියන්නේ VS කියන එක වැඩි. සෙකන්ඩරි වෝල්ටේජ් එක වැඩි. ප්‍රයිමරි වෝල්ටේජ් එකට වඩා. එහෙම වෙන්න නම් දඟරයේ පොට ගණන මොකද වෙන්න ඕනේ? දැන් ආපහු මෙතනින් තර්ක කරමු. VS කියන එක වැඩි VP ට වඩා. එහෙනම් අනිවාර්යෙන් මේ NS බෙදීම NP කියන අනුපාතය එකට වඩා වැඩි යගයක් වෙන්න ඕනේ. එතකොට තමයි මෙතන VP එකට වඩා වැඩි යගයකින් ගුණ වෙලා VP ට වඩා වැඩි යගයක් VS ට ලැබෙන්නේ. ඒ නිසා NS බෙදීම NP කියන එක එකට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම ගත්තොත් NS කියන එක විශාල වෙන්න ඕනේ NP ට වඩා. ඒ කියන්නේ මෙතන ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි කරගන්න නම් අපි මොකද කරන්න ඕනේ? ප්‍රාථමික දඟරයේ පොට ගණනට වඩා වැඩි පොට ගණනක් ද්විතීයික දඟරයට යොදන්න ඕනේ. එහෙම කරොත් ප්‍රධාන වෝල්ටීයතාවයට වඩා වැඩි ප්‍රතිදාන වෝල්ටීයතාවයක් ලබා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට වෝල්ටීයතාවය වැඩි කරලා ලබා දෙන පරිණාමක තමයි අධිකර පරිණාමක කියලා කියන්නේ. එතකොට මේකෙත් NS ට වඩා NS විශාලයි නම් NP ට වඩා IS කියන එක කුඩා වෙනවා IP ට වඩා. IS කියන එක කුඩා වෙනවා IP ට වඩා. මොකද NS කියන එක විශාලයි නම් NP ට වඩා. බලන්න මෙතන NP කුඩායි NS විශාලයි. එතකොට මේ අනුපාතය එකට වඩා අඩුයි. එතකොට මේ අනුපාතය එකට වඩා අඩු හින්දා මෙතන තියෙන සංඛ්‍යාව එකට වඩා අඩු ගානකින් තමයි ಗುಣ වෙන්නේ. ಗುಣ වුණාම ලැබෙන උත්තරය IP කියන සංඛ්‍යාවට වඩා අඩුයි. ඒ නිසා IS කියන එක කුඩා වෙනවා IP ට වඩා. එහෙනම් අධිකර පරිණාමකවල ප්‍රතිදාන වෝල්ටීයතාවය වැඩි, හැබැයි ප්‍රතිදාන ධාරාව අඩුයි. තව විදිහකට කිව්වොත් ද්විතීයිකයේ වෝල්ටීයතාවය වැඩි, හැබැයි ද්විතීයිකයේ ධාරාව අඩුයි. ඒතර වෝල්ටීයතාවය වැඩි කරගන්න ඕන නම් නැත්නම් අනිත් පැත්තෙන් කිව්වොත් ධාරාව අඩු කරගන්න ඕන නම් අධිකර පරිණාමක භාවිතා කරනවා. ඕක තමයි අධිකර අවකර පරිණාමක දෙකේ වෙනස. හරිද? එතකොට මේවයිත් වෙනම භාවිත තියෙනවා. ඔය X කිරණ යන්ත්‍රවල, සූක්ෂම තරංග උදුන් වල, විද්‍යුත් මෝටර වල වගේ භාවිතා තියෙනවා. හරිද? මූලික දේවල් ටික මේක. හරිද? රයිට්. අපි ඒකත් ලියාගමු. අන්තිමටම අපි සම්බන්ධය ලියුවා. මෙන්න මේ සම්බන්ධය ලියුවනේ. හරි. ඊට පස්සේ මෙන්න මේ ප්‍රකාශන දෙක ලියාගන්න. VS කියන එක උක්ත කරලා ගත්ත ප්‍රකාශනයයි IS කියන එක උක්ත කරලා ගත්ත ප්‍රකාශනයයි. හරි. ඊට පල්ලෙහෙන් ලියන්න තරු ලකුණක් දාලා පරිණාමක වර්ග දෙකකි.